ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත කොළඹ වරායාසන්නේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලමින් පවතින බවට තොරතුරු. නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමත් ඇරඹෙයි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 ඉක්මවයි. ඊයේ දිනෙත් මරණ 43ක්. වැඩිම ආසාදිතයින් ගම්පහෙන්. 5000 දීමනාව අද සිට. නිරෝධායන නීති උල්ලංඝනයේ පිරිස අද දෙවන දිනටත් 10 සීමාව ඉක්මවයි. අරන්තලාව භික්ෂු ඝාතනයේට අදට වසර 34ක්. කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය යලි පරීක්ෂණ ආරම්භයි. ප්‍රථමයෙන් දේශීය පුවත් ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට ගැඹුරු මුහුද වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් නැවෙහි පිටුපස කොටස මේ වන විට ගිලිමින් පවතින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යන ලෙසට ජනාධිපතිවරයා ඊයේ දින පැවති සාකච්ඡාවකදී නියෝග කළ අතර ඒ අනුව තාක්ෂණික කරුණු කාරණා මත පදනම්ව නීතිපතිවරයාගේ උපදෙස් මත සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාගේ බලතල ප්‍රකාරව එය ගැඹුරු මුහුදට රැගෙන යන ලෙසයි ඊයේ දින සාකච්ඡා වුණේ. ඒ අනුව අද දින නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාම පෙරවරුවේ සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මෙලෙස නැව ගැඹුරු මුහුද වෙත රැගෙන යන අතර නැවෙහි පිටුපස කොටස මේ වන විට ගිලී අවසන්. ඒ අනුව නැව මේ වන විට ගිලමින් පවතින බවයි නාවික හමුදාව පවසන්නේ. මේ අතර නැව යම් ආකාරයකින් සම්පූර්ණයෙන් මුහුදට ගිලී ගියහොත් පරිසර හානිය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියා රජයෙන් සහාය ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ දින නැවේ කපිතාන්වරයා ඇතුළු පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව නැවෙහි කපිතාන්වරයාට සහ ප්‍රධාන ඉංජිනේරුවරයාට මෙන්ම නියෝජ්‍ය ඉංජිනේරුවරයාට මෙරටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළ අතර ඔවුන්ට එළමෙන 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසිද නිකුත් කළා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ දිනට කොවිඩ් මරණ 43ක් වාර්තා වීමත් සමගයි. මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය හිමි වූ චීනයේ නිෂ්පාදිත දෙවන කොවිඩ් මර්ධන එන්නත වන්නේ සිනොවැක් එන්නතයි. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය හිමි වූ කොවිඩ් එන්නත වන්නේ සයිනෝෆාර්ම් එන්නතයි. දැනටමත් රටවල් කිහිපයක භාවිතයට ගැනෙන සිනොවැක් එන්නත වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ටද නිර්දේශ කර ඇති අතර පළමු එන්නත ලබාගෙන සති දෙකත් හතරත් අතර කාලයේදී දෙවන එන්නත ලබාගත යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට සිනොවැක් එන්නත වඩාත් ප්‍රයෝජනවත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ. එන්නත් ලබා ගැනීම පිළිබඳව තියෙන තත්ත්වය මම හිතනවා දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කරලා තියෙනවා. ඒකේ සමහර අවස්ථාවලදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයෙන් තොරව තමයි මේ එන්නත් ලැබීමේ ක්‍රියාවලියට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි අපි බලාපොරොත්තු වුණු එන්නත් තොග මේ ආකාරයට ලැබුණේ නැත්තේ. නමුත් රජය සියලුම උත්සාහයෙන් යොදනවා මේ
හිඟ එහෙමත් නැත්නම් අපිට අත්‍යවශ්‍යයෙන්ම දෙවන මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය වන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගේ ලබාගෙන ඒ අයට ඒක ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඒක තවම අපිට ප්‍රමාද වෙලා නැහැ. මමත් බලාපොරොත්තු වෙනවා දැනට මේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍යාංශයත් අනිකුත් ආයතනත් හැකි ඉක්මනින් අපිට මේ එන්නත් තොග ලබා දීමට කටයුතු කරයි කියලා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2877 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 654 දෙනෙකු හඳුනා ගැනුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 646ක්, කළුතරින් 281ක්, කුරුණෑගලින් 76ක්, පුත්තලමින් 75ක්, කෑගල්ලෙන් 24ක්, රත්නපුරෙන් 27ක්, ගාල්ලෙන් 93ක්, මාතරින් 14ක්, හම්බන්තොටින් 10ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 95ක්, මහනුවරින් 114ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක්, බදුල්ලෙන් 39ක්, මොනරාගලින් 10ක්, අම්පාරෙන් 99ක්, මඩකලපුවෙන් 121ක්, ත්‍රිකුණාමලෙන් 50ක්, අනුරාධපුරෙන් 31ක්, පොළොන්නරුවෙන් 33ක්, මන්නාරමෙන් 24ක්, වවුනියාවෙන් 60ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක්, කිලිනොච්චියෙන් 49ක් සහ යාපනයෙන් 148ක් හඳුනා ගැනුණා. ඒත් සමගින් මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,89,241ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයන් 1,53,371 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 34,386 දෙනෙකු පමණයි. ඊයේ දින මෙරටින් තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1527ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබූ කොවිඩ් මරණ අතර ඊයේ දින වාර්තා වූ එක් කොවිඩ් මරණයක් වනවා. අනෙක් මරණ 42 මේ මාස 20 වනදා සිට මේ මාස 31 වනදා තෙක් වාර්තා වී තිබුණා. එම මරණ අතර කාන්තාවන් 12ක් සහ පිරිමි පුද්ගලයන් 31ක් ඇතුළත්. බගවන්තලාව කෙසෙල්ගමුවේ අනවසරයෙන් මැණික් ගැරීමට ගොස් සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධිබලති විදුලි රැහැනක පැටලී ඉකුත් 30 වනදා මියගිය තිදරුපියාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට දික්කොයි මූලික රෝහලේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා. අධිබලති විදුලි රැහැනක ගැටි මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබුණේ බගවන්තලාව 15 කොටසේ පදිංචිව සිටි පුද්ගලයෙක්. වවුනියාව බන්ධනාකාරී රැඳවියන් 10 දෙනෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ නඩු කටයුතු වෙනුවෙන් රැගෙන විත් වවුනියාව බන්ධනාකාරී රඳවා සිටි රැඳවියන් 10 දෙනෙකු හට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් අද දින ලද PCR වාර්තාවලට අනුව නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. එසේම තලවකැලේ ලිදුරත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති තලවකැලේ තේ පරීක්ෂණ ආයතනයට යාබදව පිහිටි සෙන්ට් කුම්ස් වතුයායෙන්ද නව ආසාදිතයින් 17 දෙනෙකුද ඊයේ දින තහවුරු වී තිබුණා. ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක මහරෝහල සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 130කට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ලබා දීම ඊයේ සිදු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා විසින් රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය වෙත එම වෛද්‍ය උපකරණ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේදී නිල වශයෙන් ලබා දීම සිදු වුණා. අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සහ රෝහල් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ උපදෙස් අනුව මෙම වෛද්‍ය උපකරණ ලබා දීම සිදු වුණා. කොවිඩ් වසංගත තත්ත්වයක් සමග පීඩාවට පත් ජනතාවට සහන සැලසීමක් වශයෙන් රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද ආරම්භ වුණා. රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමක් වශයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිට ආරම්භ වනවා. ඒ අනුව සමෘද්ධි දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති පවුල්, ජීවනෝපාය අහිමි වීම මත තෝරාගෙන ඇති පවුල්, වැඩිහිටි ආබාධිත සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ලබා ඇති පවුල්, අභියාචනා වලින් තෝරාගෙන ඇති පවුල්, රජෙන් කිසිදු දීමනාවක් නොලබන සහ නොමිලේ සේවා සපයන ආගමික ස්ථාන, වැඩිහිටි නිවාස හා ආබාධිත නිවාස
වැනි සුබසාධක ස්ථානවල නේවාසකින් 4 දෙනෙකු එක් පවුලක්සේ සලකා ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත තෝරා ගනු ලබන ප්‍රතිලාභී ඒකක සහ මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන උපයෝගී කරගෙන මෙම අවස්ථාවේදී අයදුම්පත් ඉදිරිපත් කර ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත තෝරා ගනු ලබන පවුල් සඳහා මෙම 5000 දීමනාව ලබා දීමට යෝජිතයි. උදව්වක් තමයි අපිට මේ රාවේ කීයක්වත් හොයාගන්න බැරි නිසා අපිට මේ 5000 දෙන එක ලොකු පිනයි. උරුම පිනක් ලැබෙනවා මේ ලබා දුන්න 5000 ගැන මම මේකෙන් පහ ටිකක් ගෙනලා සුමාන දෙක තුනක් කන්න පුළුවන් අපිට. රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව අද දිනේ ලබා දීම ආරම්භ වීමත් සමග එහි පළමු අධීර වශයෙන් දිවයින පුරා සමෘද්ධිලාභීන් හට මෙම දීමනාව ලබා දීම සිදු වුණා. බොහොම ස්තුතියි සෑම දිනකටම මහත්යට බව සියලු දිනකටම බොහොම ස්තුතියි මේ දේ ලැබුණ ලොකු පිනක්. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මේක ලොකු දෙයක් උදව්වක් විසින් මම බොහොම ස්තුති කරනවා හැමෝටම. අද සමෘද්ධි බැංකුවට ආවා. ඒ අය කියා සිටියා අද දින නෙවෙයි ගෙවන්නේ ඡන්ද නාම ලේඛනය අනුව ගෙවල් වලට පැමිණ ගෙවන බව. ඒ කවදාද ගෙවන්නේ දින කිසිම දෙයක කීවේ නැහැ. ඒ නිසා තමයි මේ සනග ටික ආපහු නිවස බලා පිටත් වෙන්නේ. හෙටෙන් විඩියා හෙට 5000 දුන්නා ඉතිපාර. ඒකෙන් අපේ කොට්ටාසෙට තව දුන්නේ නැහැ. මෙතන 10% එනවා කියලා තාම නෑ. එයාත් නෑ. එයාත් ඒගොල්ලෝ හරියට කියන්නේත් නෑ. ඒක දෙනවා නම් දෙන්න ඕන. නැත්නම් බෑ කරනවා. දවස් කීයක් ඇවිදින්නද නේද අපි ඈ? අපි දැන් අවුරුදු 63යි ඒගොල්ලන්ට දෙනවයි කියලා දුන්නේ නෑනේ. ආදායම් මොනවත් නෑනේ. ඉතින් කොහොමද මේ ජීවත් වෙන්නේ? ලොක්ඩවුන් දාගෙන කවුරුත් වැඩ නෑ. මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා සහ කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මෙම දීමනාව ලබා දීම සඳහා තරමක කාලයක් ගත වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ. දැන් ගිය වතාවන් වල ලබා දෙද්දී අපිට පුළුවන් වුණා දින 3ක් 4ක අතර ප්‍රමාණයකදී මේ දීමනා ලබා දීලා අවසන් කරන්න. හැබැයි අපි ජනතාවගෙන් ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ දීමනාව හෙට දිනේ සිට ආරම්භ වුණාම අපිට පෙර වගේ දවස් 3කින් හෝ 4කින් දීමනාව ලබා දීලා අවසන් කරන්න බෑ. එකක් පවතින සංචරණ සීමා, දෙවෙනි එක කොවිඩ් වසංගත තත්ත්වය සහ පවතින නිරෝධානය නීති රීති මාලාව අනුව. ඒ අනුව අපිට සිදුවේ දින කිහිපයක පරාසයක් තුළ මෙම දීමනාව ගෙවීමට ඒ හින්දා කවුරු හරි සුදුසුකම් ලබලා ඉන්න කෙනෙක් තමන්ගේ දීමනාව දින කිහිපයක් ප්‍රමාද වුණා කියලා පසුතැවිල්ලකට ලක් වෙන්න එපා. දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා මේ මාස 7 වනදා තෙක් ක්‍රියාත්මකයි. සංචරණ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලද පිරිස ගෙවුණු පැය 24 දී දෙවන දිනටත් 16 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක සංචරණ සීමා අද දිනෙත් ක්‍රියාත්මක අතර ගෙවී ගිය පැය 24ක කාලය තුළ පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් දහස ඉක්මවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 1038 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 20140ක් පමණ වෙනවා. මේන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ, කුලියාපිටිය සහ මාතර ප්‍රදේශවලින්. මෙම මෙහෙයුම අද දිනේත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කරනු ලබනවා. ඔබ නිරෝධායන රීතීන් කඩ කළොත් ඔබ අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඒ වගේම ඔබට දඩයක් හෝ සිරදඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් ලැබෙනවා. මේ අතර අද දිනේත් පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ලබා දීලා තියෙන අවසරය ප්‍රයෝජනට ගනිමින් නොයෙකුත් සාවද්‍ය ලිවිලි ඒ වගේම අත්‍යවශ්‍ය නොවන හේතුන් ව්‍යාපාරයෙන් මෙය අවභාවිත කරන පිරිස් සොයා ගැනීම සඳහා තමයි විශේෂයෙන්ම වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නේ. ඒ අනුව අද දවසේත් සෑහෙන වාහන ප්‍රමාණයක් මාර්ග බාධක වලින් අරවලා ආපසු යවලා තිනවා. අද දවසේ ස්ථාන 56කදී වාහන පරීක්ෂා කරලා ඒ පරීක්ෂා කරන වාහන වලට ස්ටිකරයක් ඇලවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තිනවා. මහජනතාවගේ ඉල්ලීමක් කරන්නේ හැකිතාක් දුරට තමන්ගේ ගමන් අත්‍යවශ්‍ය කරුණු වල පමණ සීමා කරගන්න. ආයතන ප්‍රධානීන්ගෙන් අපි ඉල්ලීමක් කරන්නේ තමන්ගේ ආයතනයේ
අත්අඩංගුවට යාමට අත්‍යවශ්‍යම පිරිස හැර සෙසු පිරිස් කැඳවීමේ වළකින්න. මොකද හේතුව එසේ කැඳවීම තුලින් බොහෝ පිරිස් පොදු ප්‍රවාහන සේවා නොමැති නිසා ඒ ආයතන වල යොදවපු වාහනවල පැමිණීමටත් මැලිකමක් දක්වලා තමන්ගේ පුද්ගලික කාර් රථයෙන් එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික යතුරුපැදියෙන් ගමන් කරන බවක් නිරීක්ෂණය වෙනවා. එසේ ගමන් කිරීම මගින් විශාල රථ වාහන ප්‍රමාණයක් මාර්ගවලට එක්කාසු වෙලා තියෙනවා. නිසා ඒක අවම කිරීම සඳහා ආයතනික මට්ටමිනුත් පොදු වැඩපිළිවෙලක් සකස් කර ගැනීම තමයි ඉතාම යෝග්‍ය වෙන්නේ. මේ සංචරණ සීමා දින 14ක් පනවලා තියෙද්දි පහුගිය දින 3 අපි විශේෂයෙන්ම දැකපු ප්‍රවණතාවය තමයි මහ ජනතාව සංචරණ සීමා නොසලකා ඉතාමත් කනගාටුදායක විදිහට සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කරනවා. මේ තත්ත්වයට පොදුවේ මහ ජනතාව වගේම රාජ්‍ය ආයතන ප්‍රධානීන් පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගේ කියවතනවා. විශේෂයෙන්ම ඇතැම් පෞද්ගලික ආයතන කිසිසේත් අත්‍යවශ්‍ය සේවා නොවන ආයතන වලට සේවකීන් කැඳවමින් ඔවුන්ගේ ලාභය උපයම අරමුණු කරගෙන කටයුතු කරනවා කියලා අපිට දිගින් දිගටම පේන්න තියෙනවා. මේ කනගාටුදායක තත්ත්වය ඉදිරි දින කීපෙත් තිබුණොත් කිසිසේත් මේ රට ඉදිරි දින කීපයේදී විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම මේ සැරිසරන සියලු දෙනාත් මේ සෞඛ්‍ය උපදෙස් කඩ කරන සියලු දෙනාත් රටේ අනිකුත් මහ ජනතාවත් භයානක තත්ත්වයකට තල්ලු වෙමින් යනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා මේ විදිහට ගියොත් මේ රෝගීන් කිසිසේත් ඉස්සරහට අඩු වෙන්නේ නැහැ. ඒ වගේම මරණ සංඛ්‍යාව දෛනිකව වැඩි වෙනවා. ඒ නිසා මරණ වැඩිවීම සහ රෝගීන් වැඩිවීම තවදුරටත් ඉදිරියට මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. මේ විදිහට සංචරණ සීමා නොතකමින් මහ ජනතාව වගකීමෙන් තොරව කටයුතු කළොත් දැනට පවතින තත්ත්වය මත 7 වෙනිදා රට විවෘත කරන්න පුළුවන්ද කියන බරපතල ගැටලුවක් අපි ඉදිරියේ තියෙනවා. මෙරට පැවති දස වසරක කුරිරු යුද්ධයේ අඳුරු මතක නැවත නැවතත් සිහිපත් කරනු ලබන මෙරට ඉතිහාසයේ සිදු වූ මිලේච්ඡතම ඛේදවාචකයක් ලෙස සැලකෙන අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වී අදට වසර 34ක් සපිරෙනවා. මේ ඒ වෙනුවෙන් සියත අපතපන සටහනක්. එදා වර්ෂ 1987 ජූනි මාස 2 වෙනිදා මහාවාපී විහාරස්ථානයේ සහ විද්‍යානන්ද මහපිරිවෙනේ නායක හිමියන් ඇතුළු හිමිවරුන් ධර්ම ප්‍රචාරක කටයුත්තක් සඳහා කළුතර බෝධීන් වහන්සේ අසලින් පාගමනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා. ඒ අනුව එදින උදෑසන 6ට පමණ මහාවාපී විහාරස්ථානයේ නායක හැගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු ශික්ෂ භික්ෂුන් වහන්සේලා 45 නමක් බස් රථයකින් අවසන් වරට මහාවාපී විහාරස්ථානයෙන් පිටත් වුණා. මෙලෙස පිටත් වූ බස් රථය අරන්තලාව ප්‍රදේශයට පැමිණෙන විට පෙරවරු 7 පමණ වූ අතර හැගොඩ ඉන්ද්‍රසාර හිමිය ඇතුළු මහා සංගරුවන අරන්තලාව මාර්ගයේ ගමන් කරන බවට LTTE සංවිධානයට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ සිත් පිත් නැති ත්‍රස්තවාදීන් අරන්තලාව ප්‍රදේශයේදී බස් රථයට ගොඩ වී බස් රථය කැලෑ ප්‍රදේශයකට දහවනය කරන ලෙසට අනකර තිබුණා. ඒ අනුව බස් රථය වෙත පැමිණි තවත් ත්‍රස්තවාදීන් පිරිසක් බස් රථයේ පාලනය සියතට ගත් අතර එහිදී බස් රථයේ සිටි නායක හිමියන් ඇතුළු අනෙකුත් හිමිවරුන් අත තිබූ සියලුම මිල මුදල් කොල්ල කෑ ත්‍රස්තවාදීන් එයින් නොනැවතී බස් රථයේ රියදුරු නායක ස්වාමින් වහන්සේ ඇතුළු අනෙකුත් හිමිවරු සියලු දෙනාම ඉතා අමානුෂීය ලෙස කළා. මෙම සිදුවීම වන අවස්ථාවේදී දිවි ගලවා ගැනීමට හැකි වුණේ හඟුරන් කෙත පුණ්‍යසාර හිමියන්ට පමණයි. මෙරට ඉතිහාසයේ සිදු වූ ම්ලේච්ඡතම ඛේදවාචකය ලෙස සැලකෙන මෙම අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වී අදට වසර 34ක් සපිරෙන අතර මේ සිදුවීම හේතුවෙන් කඳුලින් තෙත් නොවූ දැසක් මේ මිහිපිට නොවන තරම්. එසේම මෙම සිදුවීම සිහිපත් කරමින් අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වූ ස්ථානයේ විශේෂ ස්මාරකයක්ද ඉදිකර තිබෙනවා. ලෝක ජනගහනයෙන් සෑම තප්පර 4කටම වරක් එක් අයෙක් දුම්පානය ආශ්‍රිත රෝගී තත්ත්වයන් හේතුවෙන් මිය යන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම COVID-19 රෝගයෙන් මරණයට පත්වන බොහෝ දෙනා ඉතාම අවාසනාවන්ත විදිහට මරණයට පත් වෙන්නේ දුර්වල පෙනහැල්ලක් නැත්නම් තමන්ගේ පෙනහළු ඉතාම දුර්වල තත්ත්වයට පත්වීමෙන් බව අපට නොයෙකුත් සංඛ්‍යා ලේඛන වලින් දැනගන්න තිබෙනවා. එනිසා දුම්මිරීම තුලින් බෝ වන රෝග මෙන්ම බෝ නොවන රෝගවලටත් විශාල බලපෑමක් එල්ල වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ දුම්මිරීම ආශ්‍රිතව ඇතිවන රෝගවලින් ලෝක ජනගහනයෙන්
බෝ නොවන රෝගවලින් සෑම තප්පර 4කටම එක්කෙනෙක් මිය යනවා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2006 දී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිහිටවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්තියට ආසියාවේ පළමුවෙන්ම එකතු වෙච්ච රට විදිහට පාර්ශ්වකාරයෙක් බවට පත් වුණා. ස්වාමි දියණියන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා අහිමි කරන මහා ඛේදනීය භයානක දෙයක් තමයි මේ දුම් වැටිය කියන්නේ. අදිෂ්ඨාන කරගන්න ඕනේ සියලු දෙනාම දුම් වැටි උරණ කට්ටිය ඉන්නවා නම් එයින් අත මිදෙන්න. 2006 වර්ෂයේ තමයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිහිටෙව්වේ. 2006 වර්ෂයේ සිට මේ දක්වා බැලුවාම දුම්කොළ දුම් වැටි භාවිතය එන්නම අඩු වෙලා තියෙනවා. හිටපු රජයනොත් වර්තමාන රජයත් සමස්ත මානව සංහතිය සහ මතු ඉපදින්න ඉන්න දරුවෝ ගැන හිතලා මේ දුම් වැටි ප්‍රශ්නෙට පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. නාට ආයතනය වශයෙන් මම වගකීමෙන් කියනවා අපි සියලු ප්‍රතිපත්ති සකස් කිරීම සහ ඒ සියලුම අනපනත් සකස් කිරීම සියල්ලම කාටවත් යටත් නොවි කාගේවත් ඩොලර් වලට යටත් නොවි ඊටාම පැහැදිලිව විනිවිද භාවයෙන් යුක්තව කරන්න බැඳී ඉන්නවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.